දරුවනේ සුබෝදෑසන දුවේ පුතේ මාව ඇහෙනවද? සුබෝදෑසනක් සර්. සුබෝදෑසනක් පුතා. නොවැළැක් විය හැකි හේතුවක් හින්දා පුතාලගේ පන්ති අද දාන්න උනේ. මම දන්නවා ඔයගොල්ලෝ දහම් පාසල් යන්න ඉන්නවා සමහර දරුවෝ. කමක් නැහැ. අපි රෙකෝඩින් එක ඒගොල්ලන්ට බලන්න දාමු. මට කියන්න පුතේ අපි පළවෙනි පාඩමේ අභ්‍යාස බලන්න තියනවද? ඒවා අපි බැලුවද? කියන දුව 1.4 අභ්‍යාස බලන්න තියෙන මිශ්‍ර අභ්‍යාසය. 1.4 අභ්‍යාසයයි මිශ්‍ර අභ්‍යාසයයි අපිට බලන්න තියෙනවා. හරි පුතේ. අපි මුලින්ම අභ්‍යාස ටික බලමු. දුවල පුතාලගේ උත්තර ටික සූදානම් කරගන්න. 1.4 අභ්‍යාසය 1.4 අභ්‍යාසයේ පළවෙනි ගාන තියෙනවා එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටින සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ කීයද කියලා දුවල පුතාලගෙන් අහනවා. නේ? එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ කියන්නේ වැඩි වෙන පිළිවෙලනේ. සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය. කොහොමද පුතේ ගත්තේ 10 වෙනි පදේ? කියන්න බලන්න ගිහාර දුව. එතන 10 වරක් 10 කියලා ගන්නකොට එතකොට 100යි. අන්න හරි. 10 වෙනි පදේ ඉන්නේ 10 වර්ගය. ඒ කියන්නේ 10 වරක් 10යි. ඒ කියන්නේ උත්තරේ 100යි. බලන්න ඔබේ උත්තර හරිද කියලා. උත්තරේ 100යි පුතේ. ප්‍රශ්න අංක 2 එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ අහනවා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ අපෙන් අහන්නේ. එතකොට කොහොමද බිනෝෂි ගත්තේ දුව 10 වෙනි පදය අපිට උදව් කරන්න. බිනෝෂි නෙවෙයි බිනෝෂ් පුතා කතා කරන්න. දහන්දි කියන්න බලන්න. හදලා නැද්ද? ඉසිරි ගිහාර විතරයි අත උස්සල තියෙන්නේ. ගිහාර දුව කියන්නේ කොහොමද ගත්තේ? කියන පුතේ 10 අපි ගුණ කරනවා 11න් බෙදනවා 2කින්. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදේ ඔයගොල්ලෝ දන්නවනේ. n වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ ඉන්නේ n ගුණ කරනවා n ට එකක් එකතු කරලා එනාගෙන් බෙදනවා 2කින්. ඒ වගේ 10 11න් ගුණ කරලා 2කින් බෙදනවා. එතන මෙතන දෙවරක් 1යි මෙතන 5යි. පුතේ උත්තරය 55යි. හරිද? උත්තරේ 55 එන්න ඕනේ. ඊළඟට අපි එනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේ එකට විශාල වූ 50ට කුඩා වූ යම් පදයක් එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේම පදයක් වේ. එම පදය කීයද? ඔව් ගිහාර කියන්නේ ඒකේ දැන් ගණන් දැක්කේ තියෙනවා. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවයි එකෙන් පටන් එකට විශාල වූ 50ට කුඩා වූ යම් පදයක් කියලා. එතකොට පළවෙනි එකට ඒකට එන්නේ සංඛ්‍යා රටාව 1 4 9 10 25 36 49. එතකොට අනිත් එකට එන්නේ 1 3 6 10
15 21 28 36 45 1 4 9 10 25 36 49 තමයි සමජාතුරාංශ සංඛ්‍යා රටාව. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව වෙන්නේ 1 3 ඊට පස්සේ 6 10 15 ඊට පස්සේ 21 28 36 ඒ කියන්නේ 6 ඊට පස්සේ 45 නේ 45 ගන්න පුළුවන් නේ. ඔව්. එතකොට අහන්නේ ඔව්. එතකොට ඒක පදේ කොහොමද කියලා අහන්න කොටසේ දෙකේම සංඛ්‍යාට දෙකේම 36 තියෙනවා. එතකොට පදයෙන් 36. very good. අන්න හරි. හොඳ පැහැදිලි කිරීමක්. පළවෙනි එකට උත්තරේ එන්නේ 36. එම පදේ කීවෙනි සමජාතුරාංශ සංඛ්‍යාවද? 6 වෙනනේ. 6 වෙන. එම පදේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? කීවෙනියද? 8 වෙනි ත්‍රිකෝණ 8 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ 8 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ උත්තර ගොඩනගෙන්න ඕනේ. අපි එනවා 4 වෙනි ප්‍රශ්නෙට. එකෙන් පටන් ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පිහිටි පද සංඛ්‍යා රටාවේ 14 15 වෙනි පද දෙකේ එකතුව සමජාතුරාංශ සංඛ්‍යාවකි. එම ප්‍රකාශයේ සත්‍ය බව පෙන්වා එම සමජාතුර සංඛ්‍යාව රටාවේ කීවෙනි පදයේදයි සොයන්න. එතකොට අපි බැලුවොත් 14 වෙනි එක්කෙනා 14 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව අපි දන්නවා පුතේ 14 15න් ගුණ කරලා අපි දෙකෙන් බෙදනවා. දෙකේවා 1යි දෙකේවා 7යි. එතකොට ඔබට පේනවා 70යි 25යි 70යි 4 5 35යි 105 තමයි 14 වෙනි අය. එතකොට 15 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ පුතේ 15 16න් ගුණ කරලා දෙකෙන් බෙදනවා. දෙවරක් 1යි දෙවරක් 8යි. එතකොට 80යි 40යි 120යි. එතකොට 105යි 120යි පුතේ එකතු කරාම 225යි. 225යි. එයා කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? දුවල පුතාලා දන්නවා එයා 15 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. කීවෙනියද? 15 වෙනියා. 15 වරක් 15 225. නේ? එම ප්‍රකාශයේ සත්‍ය බව පෙන්වනවා එම සංඛ්‍යාව කීවෙනියද? ඔව් එතකොට දැන් 225 කියන්නේ ඔබ දන්නවා 15 දෙවෙනි පදය. ඒ නිසා 15 වන සමචතුරස්‍ර සංඛ්‍යාව වේ. සමචතුරස්‍ර සංඛ්‍යාව වේ. 15 වෙනිය කියන එක ඔබ මේ විදිහට පෙන්නන්න ඕන. හරිද ගියාරදුව ඔබට ගත්තද මෙහෙම? හරි. අනිත් අයත් අපේ සංවාදයට එකතු වෙන්න කතා කරන්න. කෝ ගණන් හදලා නැද්ද දන්නේ ඒකයි කතා නොකර ඉන්නේ. වීනුදුව හැදුවද? කබෝද ගණන් හැදුවේ නැද්ද? කබෝද කතා කරන්නේ නැත්තේ මට පේන්නේ ගණන් හදලා නැතුව ඇති. පහත දැක්වෙන එක් එක් රූපයේ ඇතුළත් මුළු ත්‍රිකෝණ ගණන ලියා දක්වන්න. පහත දැක්වෙන එක් එක් රූපයේ ඇතුළත් මුළු ත්‍රිකෝණ ගණන. මෙයාගේ ත්‍රිකෝණ 1යි. මෙයාගේ ත්‍රිකෝණ 3ක් තියෙනවා. 1 2 මුළු ලොකු එක්කෙනා. මෙයාගේ එනවා 3යි 4යි 5යි 6යි. මෙයාගේ එනවා 10ක්. මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. මේ එක් එක් රූපයේ මුළු ත්‍රිකෝණ ගණන පද ලෙස ඇති සංඛ්‍යා රටාව එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව වේ. මෙම අනුපිළිවෙලට ඉදිරියට අඳින ලද 8 වෙනි රූපයේ ඇතුළත් වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඒ කියන්නේ පුතේ 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එතකොට අපි 8 ගුණ කරනවා 9න් බෙදනවා 2කින්. දෙවරක් 1යි දෙවරක් 4යි 9 වරක් 4 36යි. එතකොට 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 36යි. ඔබේ උත්තරේ 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව පුතේ 36යි. අන්න විදියට එන්නේ. අපි එනවා 6 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ අභ්‍යාසයේ. අලුතින් ගෙනෙන ලද කැටයකට පළමු දින රුපියල් 1ක්
පළවෙනි දින රුපියලක්ද දමා ඉතිරි කිරීම ආරම්භ කරන ලද සයුනි දෙවන දිනේ රුපියල් 2ක්ද තුන්වන දිනේ රුපියල් 3ක් ආදී වශයෙන් මුදල් ඉතිරි කරයි නම් දෙවන දිනේ 2යි තුන්වන දිනේ නම් 10 වන දිනේ අවසන් වන විට කැටේ ඇති මුළු මුදල කීයද කියලා අහන්න. ඒතර දුවල පුතාලට තේරෙන්න ඕන එක එකතු කිරීම දෙක එකතු කිරීම තුන ওই විදියට 9 10 මේ ටිකේ එකතු වෙන්නේ පුතේ අහන්නේ. මේ එකතුව කියන්නේ මේ එකතුව අහන්න. එකතුව කියන්නේ පුතේ 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ එකතුව සමානයි 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාවට. 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාවට සමානයි මේ එකතුව. එතකොට එහෙනම් 10 ගුණ කිරීම 11 බෙදීම 2 එකතුව. එතකොට එන්නේ දෙවරක් 5යි 55යි පුතේ 55යි. අනිවාර්යයෙන්ම එක ළඟ පිහිටන ගණන සංඛ්‍යා නැත්නම් පූර්ණ සංඛ්‍යාවල එකතුවෙන් ලැබෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවක්. දැන් එකේ ඉඳන් 50ට තියෙන පූර්ණ සංඛ්‍යාවල එකතුව යවුවොත් ඕගොල්ලන්ට හොයන්න තියෙන්නේ 50 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එකේ ඉඳන් 100ට තියෙන ගණන සංඛ්‍යාවල එකතුව යවුවොත් ඕගොල්ලන්ට තියෙන්නේ 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. තේරුණාද? ඒ අනුව උත්තරේ 55යි. අපි මිශ්‍ර අභ්‍යාසයේ පැත්තට යමු. මිශ්‍ර අභ්‍යාසය. එකෙන් පටන්ගෙන උත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේ මුල් පදයේ සිට පිළිවෙලින් පද 2ක්, පද 3ක්, පද 4ක් ආදී වශයෙන් එකතු කළ විට විශේෂ සංඛ්‍යා වර්ගයක් ලැබේ. කාගේද උත්තේ සංඛ්‍යා? 1 3 5 7 9 එන්නේ. ඔය විදිහට එන්නේ. අපි ඔන්න පළවෙනි පදේ 1 1යි 3යි එකතු කරාම පුතේ 4. මේ 1යි 3යි 5යි එකතු කරාම 9. 1යි 3යි 5යි 7යි එකතු කරාම 16. පුතාලට පේනවා 1 4 9 16 කියලා. මේ එක ළඟ පිහිටන උත්තේ සංඛ්‍යාවල එකතුව කවුරුන්ද? ඒ තමයි සමචතුරාර්ය සංඛ්‍යා. සමචතුරාර්ය සංඛ්‍යා. ඉහත සංඛ්‍යා රටාවේ මුල් පදයේ සිට අනුපිළිවෙලින් පද 15ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව කීයද? මේ පද 15ක් එකතු වෙනවා කියන්නේ 15 වෙනි සමචතුරාර්ය සංඛ්‍යාව. ඒ කියන්නේ 15 වර්ගය. නේ? සතාවේ මුල් පදයේ සිට පළමු පද 15. එතකොට 225යි පුතේ උත්තරේ. උත්තරේ 225යි. බලන්න ඔබේ උත්තර හරිද කියලා. අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. විකිණීම සඳහා වෙළඳ සැලකට ගෙනෙන ලද කිරිටින් තොගයක් කියනවා රාක්කයක අසුරා තිබුණේ මෙසේය. පහළම තට්ටුවේ 10යි. ඉහළම තට්ටුවේ 1යි. සෑම තට්ටුවකම ඊට පහළ තට්ටුවේදී ටින් ගණනට වඩා එකක් අඩුයි. දැන් මෙතන ටින් 10යි නම් ඊළඟ එකේ ටින් 9යි 8යි උඩම එකේ 1යි. අපෙන් අහනවා වෙළඳ සැලට ගෙනා මුළු ටින් තොගය කොච්චරද කියලා. එතන ත්‍රිකෝණ සංඛ්‍යා නේද පුතේ? එතන ත්‍රිකෝණ සංඛ්‍යා 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එතන 10 ගුණ කරනවා 11න් බෙදනවා 2කින්. දෙවරක් 1යි දෙවරක් 5යි 55යි මුළු ටින් ගණන. මුළු ටින් ගණන 55යි. උත්තරේ 55යි. සති දෙකකට පසු ඇසුරුනේ මුදුනේ සිට තට්ටු 4ක ටින් සම්පූර්ණයෙන්ම විකිණී අවසానයි. තට්ටු 4ක ටින් විකිණී ඇති කිරි ටින් ගන්න කීයද? සති දෙකකට පසු ඇසුරුනේ මුදුනේ සිට තට්ටු 4ක්. ඒ කියන්නේ 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 4 ගුණ කරනවා 5න් බෙදනවා 2කින්. එතකොට එන්නේ දෙවරක් 2යි දෙවරක් 5 10යි. ටින් 10ක් විකිණිලා. විකිණී ඇති කිරි ටින් ගන්න 10යි. ඔන්නෝමයි පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා ගැටලුව.
ගැටලුවක් තියෙනවා නම් අහන්න සද්ද නැතුව ඉන්න එපා ඔයගොල්ලෝ. 1 සිට 30 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල අයික්‍ය අහනවා. අපිට මං කිව්වේ ඒක තමයි. ඒ කියන්නේ කීවෙන් ත්‍රිකෝණ 30 ගුණ කරනවා 31න් බෙදනවා 2කින්. ඒ කියන්නේ 30 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නේද පුතේ? 30 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. දෙවරක් 1යි දෙවරක් 15යි. එතකොට 31 ගුණ කරනවා 15යි. 15යි. ඔව් කීයද ආවේ? 10න් ගුණ කරොත් 310යි. පහක් ගන්න මෙයාගේ භාගයක් ගන්නවා 150යි 155යි. එතකොට 465යි නේද පුතේ? 465යි. මම ගුණ කරපු විදිය තේරුණාද ඔයගොල්ලන්ට? ඔව් සර්. 31ව 10ක් ගත්තා. මම සක්කාල ගන්න පුළුවන් 310යි. තව පහක් ගන්න 310යි මම දෙකෙන් බෙදුවා හිටි. 300 දෙකෙන් බෙදුවාම 150යි 10යි බෙදුවාම 5යි 155යි මේ දෙක එකතු කරා. ඔන්න ඔහොමයි. ඇත්තටම පුතේ මෙන්න මේ කියන සම්බන්ධය මේ පූර්ණ සංඛ්‍යාවල එකතු ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන එක ඇත්තටම හඳුනාගත්තේ කාල් ෆ්‍රෙඩරික් ගවුස් කියන ගණිතඥයා. කාල් ෆ්‍රෙඩරික් ගවුස්. ඔව්. මොකද සර්? කාල් ෆ්‍රෙඩරික් ගවුස්. ඒකේ ලස්සන කතන්දරයක් තියෙනවා. සර්. ඔව්. ඒක අපිට 6 වසරේදී කියලා දුන්නා. කියලා දුන්නා නේද? අර පොඩි ළමයෙක් නේද? හරි. ගුරුවරයෙක් තමයි ඒ ගාන හදලා දුන්න කරන්න කියලා ඒ පන්තියේ ළමයා ඉක්මනට වැඩ කරලා ඉවර කරන නිසා අනිත් ළමයින්ට එතකොට කරදර කරනවානේ වැඩ කරලා ඉවර වුණාම. ගුරුවරයා හදලා දුන්නා. මොකද්ද ගාන දුන්නේ? එකේ ඉඳන් 100 වෙනකම්. එකේ ඉඳන් 100 වෙනකම් මේ ගණිත සංඛ්‍යාවල එකතු ඇහුවේ. ඊට පස්සේ හදලා පෙන්නුවාම ඇහුවලු කොහොමද මේක පුතා හැදුවේ කියලා. එතකොට මේ එකේ ඉඳන් 100 වෙනකම් ගන්න සංඛ්‍යාවල එකතු වෙන්නේ 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එතකොට 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 100 ගුණ කිරීම 101 බෙදීම 2. දෙවරක් 1යි දෙවරක් 50යි. ඒ කියන්නේ 5050යි. නේද? අන්න ඒක ත්‍රිකෝණ සංඛ්‍යා පිළිබඳ පුතාලා හොඳට අවබෝධ වෙන්න ඕන මේ ගණිත සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවල එකතු අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණ සංඛ්‍යාවලින්. හරි එහෙමනම් පැහැදිලි නේ පාඩම? ඒකේ ගැටලු ටික ඕගොල්ලෝ හරියට හදලා මම උත්තර කියනකොට ඒව සසඳලා බලලා අඩුපාඩු හදාගත්තා නම් පුතේ ගොඩක් හොඳයි. ඒ හින්දා ඕගොල්ලන්ගේ යුතුයකම හරියට ඉටු කරන්න. නේද? ඒ අදාළ අභ්‍යාස අනිවාර්යයෙන්ම අතපසු නොකර කරන්න පුතේ. එතකොට තමයි මේ ගණිත විෂය පිළිබඳ ඔයගොල්ලන්ට සරල බව සහ ඔබ ගණිතය තුල දක්ෂයෙක් බව ඔබට ඒත්තු ගන්නේ. ඔබ ගණිතයට දක්ෂයෙක් නමුත් ඒ බව ඔබට ඒත්තු ගන්නේ නැහැ. හේතුව ඔයගොල්ලෝ ගණන් හදන්නේ නැති හින්දා. ගණන් හදනකොට තමයි පුතේ ගණිතය තුල අපි ආත්ම තෘප්තියක් ලබන්නේ, සතුටක් ලබනවා. ගැටලු හදලා ඒව නිවැරදිව විසඳලා නිවැරදි උත්තර එනකොට ඕගොල්ලන්ට ඒ ලැබෙන පුදුමාකාර වූ සතුට මං ගාන හදනකොට ලියාගත්තාම ලැබෙන්නේ නෑ පුතේ. මම ගාන හදනකොට ඕගොල්ලෝ ලියාගත්තා කියලා ඒ සතුට ඔබට ලැබෙන්නේ නෑ. ඒ මගේ සතුට එන්නේ. මම ගාන හදලා මම ලබන සතුට. ඒක ඔබේ සතුට වෙන්නේ නෑනේ. ඒ සතුට ගන්න නම් ඔබ ගාන දුක් මහන්සි වෙලා හදන්න වෙනවා. දුක් මහන්සි වෙලා කිව්වේ හිත වෙහසන්න වෙනවා සමහර තැන්වල. කම්මැලි නැතුව. උත්සාහ කරලා හදලා අන්නේ උත්තර නිවැරදි වෙනකොට ඕගොල්ලන්ට පුදුමාකාර සතුටක් හිතේ ඇති වෙනවා. ඒක තමයි පුතේ ඉගෙනුම් ක්‍රියාවලිය තුල ඔබට ඉදිරියට යන්න ලැබෙන උපස්තම්භකය. ඉදිරියට යන්න ඕගොල්ලන් උනන්දු කරවන්නේ අන්න එතනින්. ඒ හින්දා තමයි ගණන් හදන දරුවෝ විෂය තුල දක්ෂයෝ අතිදක්ෂයෝ බවට පත් වෙන්නේ. ඒ හින්දා ඔබේ දක්ෂකම නිකරුණේ නැතිනාස්ති වෙන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම දවසකට පැයක් විතර වෙන් කරගෙන දුවේ පුතේ මේ ගැටලු විසඳීම් කරන්න. හරි අපි අද එනවා පරිමිතිය පාඩමට. සටහන් කරගමු මාතෘකාව
පරිමිතිය. පරිමිතිය. පෙරිමීටර්. පරිමිතිය. දිනෙත් දාන්න පුතේ. හරිද? සූදානම්ද ඔබ? පුතාලා සූදානම්? හරි. ඔබ දන්නවා පරිමිතිය කියන්නේ මේ සංවෘත තල රූපයක වටේ දිග. දැන් මෙතන ඔබට පේනවා කියනවා සංවෘත සරල රේඛීය තල රූපයක සරල රේඛීය වෙන්න ඕනේ නෑ පුතේ. ඕනම තල රූපයක මේ වටේ දිග අපි හඳුන්වනවා පරිමිතිය කියලා. පරිමිතිය. දැන් වක්‍ර රේඛාවකින් හැදෙන සංවෘත රූපයක පරිමිතිය හඳුන්වන විශේෂ නම තමයි පරිධිය කියලා. පරිධිය. අපි පුතේ වෘත්තයක පරිමිතිය කියලා කතා කරන්නේ නැහැ. වෘත්තයක අපි කතා කරන්නේ පරිධිය කියලා. පරිධිය. එතකොට සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වෙච්ච සරල රේඛා ඛණ්ඩ හා වක්‍ර රේඛාවකින් සංවෘත වෙච්ච තල රූප වල අපි වටේ දිග හඳුන්වන්නේ පුතේ පරිමිතිය කියලා. මේක නමක්. ඒ වගේම මේ තුල අන්තර්ගත කාරණාව අපේ ප්‍රායෝගික ජීවිතේ නිතරම වගේ අපි භාවිතා කරනවා. නේද පුතේ? හොඳට බලන්න මේ රූප සටහන. දැන් මේ රූප සටහනේ මේ නිවස වට කර වැටක් ඉදි කරන්න යනවා. එතකොට අනිවාර්යෙන්ම මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය හොයනකොට කොච්චර ප්‍රමාණද කියලා හොයනකොට මේ වටේ දිග මායිම් 4 දිගේ එකතුව උගලන්ට වැදගත් වෙනවා. එතකොට එතන අවශ්‍ය වෙන්නේ පරිමිතිය කියන සංකල්පය. පරිමිතිය. එතකොට බලන්න මේ සමචතුරස්‍රය මේ සමචතුරස්‍රයේ පාදයක දිග L කියලා අරන් තින්නේ length L. එතකොට මේකට අපිට සූත්‍රයක් ගොඩ නැගෙනවා පුතේ පරිමිතිය සම්බන්ධව 7 පන්තියේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. පැත්තක දිග 4න් ගුණ කරාම දුවේ පුතේ පරිමිතිය ලැබෙනවා. එම තල රූපේ කාගේද සමචතුරස්‍රයේ. ඒ වගේම පැත්තක දිග අපිට හොයාගන්න නම් පරිමිතිය 4න් බෙදන්න ඕන. වටේ දිග 4න් බෙදන්න ඕන. ඒ පිළිබඳ මතකයක් ඔබට තියෙන්න ඕන. ඊළඟට බලන්න ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේ අපි දන්නවා සුවිශේෂී බව සම්මුඛ පාද දිගින් සමානයි. සමාන පැති දෙක තියෙනවා. එතකොට මෙතන p එන්නේ 2x ධන 2y. ඒක අපිට තවදුරටත් ලියන්න පුළුවන් පුතේ පරිමිතිය දෙගුණයක් x එකතු කිරීම y කියලා. x කියන්නේ දිග y කියන්නේ පළල දිග පළල එකතු කරලා දෙකෙන් ගුණ කරාම පුතේ පරිමිතිය ලැබෙනවා. ඒ වගේම පාදයක දිග a වන සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 3යි. ඒ කියන්නේ පැත්තක දිග පාදයක දිග 3න් ගුණ වෙනවා. විෂම පාද වුණොත් නම් පාද 3 දිග වෙනම එකතු කරන්න ඕන නේද පුතේ? වෙනම එකතු කරන්න ඕන. ඉතින් මේ හා සම්බන්ධව 7 පන්තියේ දැනුම පදනම් වෙලා තමයි ඔබට පුනරීක්ෂණ අභ්‍යාසය ගොඩ නැගෙන්නේ. මේ පුනරීක්ෂණ අභ්‍යාසය. ඔව් දුව කියන්න. කතා කරන්න. ඔව් ඇහෙනවා. සර් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන්ද? ඔව් අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තර ආශයක ත්‍රිපීසියමක වෘත්තයක අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණේ වර්ගඵලය අපි 8 පන්තියේදීම ඉගෙන ගන්නවා දෙවෙනි වාරේ. හරි?
දැන් හරි ඒක අපි සර්. මෙතන කතා කරන්න ගියොත් පාඩමෙන්ට පොඩ්ඩක් පරිබාහිර වෙන හින්දා අපේ අරමුණට යන්නේ නැහැ. අපි ඉදිරියේදී මුණ ගැහෙනවා පුතේ. ඔයාට දැන් ওই ආසාව පෙළ පොතේ තියෙනවා. ඔබ ඒ පෙළ පොත හොඳට අධ්‍යයනය කරන්න. හොයලා බලන්න. හරි? හරි සර්. right. එතකොට පුනරීක්ෂණ අභ්‍යාසයේ දැන් මම මෙතන ඔයගොල්ලෝ ලව්ව කරවන්න ගත්තොත් අපරාධිනේ කාලේ ඒක පුතාලා පුනරීක්ෂණ අභ්‍යාසයේ හෝම්වර්ක් පොතේ කරන්න. අපි ඇත්තටම අටේ පන්තියේ අරමුණ වෙන්නේ මේ සංයුක්ත තල රූපවල සංයුක්ත සරල රේඛීය තල රූපවල පරිමිතිය සෙවීම පිළිබඳව තමයි අපි කතා කරන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා අපි පරිමිතිය ගැන ලියාගමු පුංචි සටහනක්. පරිමිතිය ගැන. ඔබේ මාතෘකාව පරිමිතිය කියලා ලියලා ඇති. ලියන්න පුතේ මෙහෙම සංවෘත සරල රේඛීය තල රූපයක වටේ දිග ප්‍රමාණය එහි පරිමිතිය ලෙස හඳුන්වයි. පරිමිතිය ලෙස හඳුන්වයි. එහි පරිමිතිය ලෙස හඳුන්වයි. සර් අපි ලියලා කොටු කරගන්නද? ඔව් කොටු කරගන්න. හරිද පුතේ? හරි සර්. හරි. ඊට පස්සේ ලියන්න පරිමිතිය දක්වන්නේ දිග මනින මිනුම් වලින් විශේෂයෙන් සෙන්ටිමීටර් මීටර් තමයි අපි යොදාගන්නේ. මිලිමීටර අවස්ථාවේ අපි කතා වෙන්නේ මෙතනදී. හරි. දැන් අපේ මාතෘකාවට එමු. යන්න සංයුක්ත තල රූපයක පරිමිතිය කියලා. සංයුක්ත තල රූපයක පරිමිතිය. සංයුක්ත තල රූපයක පරිමිතිය. ඔබ ඉගෙන ගත්ත සංයුක්ත වෙන විදිහ හතේදී නේද? තල රූප දෙකක් හෝ කිහිපයක් එහි පාද ඔස්සේ තමයි සංයුක්ත වෙන්න ඕනේ. එතකොට සංයුක්ත තල රූපයක පරිමිතිය
තල රූප දෙකක් හෝ කිහිපයක් එහි පාද ඔස්සේ සම්බන්ධ වී ගොඩනැගෙන තල රූප සංයුක්ත තල රූප වේ. සංයුක්ත තල රූප වෙනවා. දැන් මේ වගේ මෙහෙම තල රූපය සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ මේ විදිහට. ඔව්. එතකොට මෙතන ඔන්න කඩ රේඛාව වලින් මොහොම වෙන්න පුළුවන්. තව එකක් අපි ගත්තොත්. තව එකක් අපි සංයුක්ත තල රූපයක් ගත්තොත් තල රූප දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මෙතන පුතල මේ දෙක අඳගන්න. Sir, excuse me, sir. Okay. එහි පාද ඔස්සේ ඊට පස්සේ තියෙන්නේ මොකක්ද sir? පාද ඔස්සේ සම්බන්ධ වී ගොඩනැගෙන. Thank you, sir. පාද ඔස්සේ සම්බන්ධ වී ගොඩනැගෙන තල රූප සංයුක්ත තල රූප වේ. අඳගෙන ඉවර නම් මාව දැනුවත් කරන්න. පැන්සලෙන් අඳින්න පුතේ පෑන පාවිච්චි කරන්න එපා.
ඉවරද? ඕකේ. හරි. අපි දැන් බලමු එහෙම. ඔයා පොඩ්ඩක් ඉන්නකෝ. සර් පොඩ්ඩක් ඉන්නකෝ. හරි සර්. හරි නේ පුතේ. අපි ගැටලුවක් ගමු එහෙමනම්. ඔන්න අපි ගමු දරුවනි ඕගොල්ලෝ මාත් එක්කම කරන්න. මෙහෙම තියෙනවා සංයුක්ත තල රූපයක්. සරල අවස්ථාවක් ගමුකෝ. මාත් එක්ක අඳින්න පැන්සලෙන් අඳින්න. ලොකුවට අඳින්න අවශ්‍යත් නැහැ. හරිද දරුවනි? ඔන්න ඔහම තියෙනවා. ඇත්තට මම මේ දෙක එක අභ්‍යාසයේ පටන් ගත්තේ. හරි? පුතාලගෙන් අහනවා මේ රූපේ පරිමිතිය. හොයන්න පුළුවන් නේ? කොහමද එන්නේ? පහේව කීයක් එනවද පුතා? මායිම් ටික 1 2 3 4 5. එහෙනම් අපි ගෙලිම 5 5න් ගුණ කරමුනේ. අන්න පරිමිතිය එනවා. සෙන්ටිමීටර් 25යි. අන්න හරි. පරිමිතිය සෙන්ටිමීටර් 25යි. very good. හදමු ඉක්මනට හදමු. මෙන්න මම දෙවෙනි රූපේ අඳිනවා. ඔයගොල්ලොත් අඳින්න ඇඳලා ඉක්මනට හදන්න. දෙවෙනි රූපේ මෙහෙම සර් මට ඇහෙන්නේ නැතුව ගියා. අපි ගාන හැදුවා පළවෙනි එක ලේසියිනේ නේ?
මේක පහේව කීය දෙන්නේ 1 2 3 4 මායිම් ටික විතරයි ගන්නෙ ඇතුලෙන් තියෙන දිගවල් ගන්නෙ නෑ මෙන්න දෙවෙනි රූපය මෙයාගේ රූපය ඇඳලා ඉක්මනට පරිමිතිය හොයන්න බලන්න වේගෙන් හදමු අංක 2 මෙයාගේ දීලා තියෙනවා මෙයා 5යි මෙයා 5යි මෙතන 7යි මෙතන 7යි මෙතන 7යි පරිමිතිය හොයන්න බලන්න ඒ අතර මම තුන්වෙනි එකත් අදිනවා හරි දෙක කීයද ආවේ උත්තරය උකුණි කියන්න සෙන්ටිමීටර් 24යි. සෙන්ටිමීටර් 24යි. අපි බලමු. පහේව කීයද එන්නේ? පහේව 2යි. එයාට එකතු වෙනවා 7ව 2යි. පහේව 2ක් 10යි. 7ව 2ක් 14යි. सेंटीमीटर 24යි. මෙහෙම පියවර පෙන්නන්න දුව එකපාර උත්තරේ විතරක් දාන්න එපා. හොඳයි. තුන්වෙනි එක හදන්න. හැමෝම උනන්දු වෙන්න. තුන්වෙනි එක එයාගේ මෙතන මිනුම් දීලා තියෙනවා सेंटीमीटर මෙයා 5යි මෙයා 4යි පරිමිතිය හොයන්න හතරවෙනි ප්‍රශ්නේ පුතාලට කොහොමද තුන්වෙනි එකේ උත්තරය ආවේ කීයද කියන්න සෙන්ටිමීටර් 20යි. सेंटीमीटर 20යි එතකොට ඔන්න බලන්න මෙයාගේ පරිමිතිය අපිට ගන්න පුළුවන් ලේසිම විදිය ඔන්න මෙහෙමයි ඔන්න බලා ගන්න මේ වගේ L එකේ හැඩයට ආවහම
පුතාලට පේනවද මෙන්න මේ දිග මම මේ මාක් කරන දිග බලන්න මෙන්න මේ දිග මේ තියෙනවනේ මෙන්න මේ දිග මේ දිග මම මෙතනට ගේනවා පුතේ හරි මෙයාව මම මෙතනට ගේනවා ඔන්න ඔහොම ඒ කියන්නේ මම මේ කොටස මකුවා කියන්නකෝ ඔන්න මේ ටික මම මෙතනට ගෙනාවා වෙනසක් කරේ නැහැ දිග වෙනස් කරේ නැහැ ඊළඟට මම මේ ටික තියෙනවනේ මෙන්න මේ දිග එයාව මං ගේනවා පුතා මෙතනට ඔන්න ඔහොම දැන් මොකද වෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවද දැන් මොකද වෙන්නේ කියලා දැන් මේ ටික මම මෙතනට ගෙනාවා දැන් එයා හැදෙනවා ඍජු කෝණාශ්‍රයක් නේද පුතේ ඒ කියන්නේ ඒක ඍජු කෝණාශ්‍රයේ පරිමිතියට සමාන කරන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ මෙයාගේ පරිමිතිය වෙන්නේ මෙයා 2යි එතකොට මෙයා 6යි මෙයා 6යි මෙතන වෙනසක් වුන්නේ 6යි මෙයා 2යි 6යි ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතියට සමානයි 6 එකතු කිරීම 8 ගුණ කරනවා 2කින් 2 ගුණ කිරීම 14යි 28යි ඕගලන්ටත් ආවේ උත්තරේ සෙන්ටිමීටර් 28ද කතා කරන්න පුතේ මෙතුක කීයද ආවේ ඔව් 24ද මම ගත්ත විදිය තේරුණාද ඔව් සර්. හරි 4 වෙනි එකට යන්න එතන එකතු කරලා ගන්නත් පුළුවන් නේද? එකතු කරලා ගන්න පුළුවන් ඉතින් ඊට වැඩිය ලේසි අර ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය දකින්න එක නේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතියට සමානයි එතකොට සමචතුරස්‍රයකට ගොනු වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල මේකෙත් එහෙමයි මේකත් හරි ලේසි පස්වෙනි එකක් ඇදලා දෙන්නම් ඔයගොල්ලෝ කරගෙන යන දිගට පස්වෙනි එකන්නේ මෙහෙම හතරේ උත්තරේ කොහමද 10. පරිමිතිය අපිට එකපාරම ගන්න පුළුවන් 4යි 5යි එකතු කරලා දෙකෙන් ගුණ කරා. ඒතර දෙක ගුණ කිරීම 9යි උත්තරේ සෙන්ටිමීටර් 18යි. 18යි.
අපි එනවා පුතා 6 වෙනි එකට. 6 වෙනි එක මේ විදියට ඔන්නම තියෙන්නේ මේ 11යි කියන්නේ පුතා මේ සම්පූර්ණ දිග බලන්න ඕගොල්ලෝ 6 වෙනි එකත් හදන්න බලන්න. 5 වෙනි එකේ කොහොමද පුතේ උත්තරය? කතා කරමු. 44යි. කොහොමද එන්නේ? 12ක් එනවා. මේ 12 කියන්නේ එතකොට මෙතනත් 12යිනේ නේද? 4 4යි 8යි 8යි 4යි. අර පැත්තෙත් අර කෑලි දෙකක් තියෙනවා නේද එතකොට? හතර කෑලි දෙකක් තියෙන තව. මෙතන තියෙනවා 4ක්. ඒ කියන්නේ මේ දිගනේ. ඒ කියන්නේ මං කියන්නේ මෙහෙමයි. ඔන්න මේ 12යිනේ. එතකොට මෙයයි කීයද? 12යි. 12යි. ඒ කියන්නේ ඔන්න මං කෙලින්ම ගන්නවා 12ව 2ක්. හරිද? එතකොට මම මෙයාව ගත්තා මේ ටික ගත්තා. එයාට මං ගන්නවා 10ව 2ක්. එතකොට මේ දෙකට ගත්තා. තව මෙතන මෙන්න මේ දෙකනේ ඕනේ. නේ? ඔව් සර්. එයාට මං 4ව 2ක් ගත්තා. 8යි. 12 2 24යි 20යි 8යි. 20යි 8යි. කීයද? 44යි 8යි 52යි. උදාලට ආවේ 52ද? ඔව් සර්. අන්න හරි. ඔන්න. 6 වෙනි ගාන හදන්න බලන්න.
කීයද පුතේ 6 වෙනි එකේ ආවේ? තාම හදනවද? සර් එක්ස්කියුස් මී සර් මට දාන පාසල් යන්න තියෙනවා දැන් මේකෙන් ලීව් හා රෙකෝඩින් එක බලන්න. හරි. හරි සර් තෑන්ක් යූ සර්. හරි. කො අපිට 6 වෙනි ගානේ උත්තරේ කවුද කියන්නේ? ඊතර පොඩි ගැටලුවක් තියෙනවා නේද? ඒක තමයි. පුතේ මේ දිගට මේ දිග සමානයි. දැන් හදන්න පුළුවන්. දැන් හදන්න පුළුවන් නේ? ඒත් බැයිද? පුළුවන් සර්. කියන්න උත්තරේ. සෙන්ටිමීටර් 36. සෙන්ටිමීටර් 36යි. අපි බලමු. පරිමිතිය. මෙතන 8 එනවා මෙතනත් 8යිනේ. එතකොට 8 2යි. මෙතන 4 එනවා මෙතන 5 එනවා. 4 එකතු කිරීම 5 එකතු කිරීම මෙතන 11යි. ඔය ටික. එතකොට 10යි මේ ටික එකතු වුණාම 9යි 20යි. 30යි නේද පුතේ උත්තරේ? දුව මෙතන වැරදුනා මට 8 වරක් දෙක 16යි නේ පුතේ 36යි. මෙතන 16යි. සර් 36යි. 36යි. ඔව් පුතේ හරි මට පොඩ්ඩක් වැරදුනා. ලකුණු මෙතන 36 එන්නේ හරි. 7 වෙනි එකත් හදන්න බලන්න ඉක්මනට. 7 වෙනි එක සර් පොඩ්ඩක් ඕක තියන්න. සර් කියන්න දුව. සර් දහම් පාසල් යන්න තියෙනවා ලීව් වෙන්නද? රෙකෝඩින් එක බලන්න. තෑන්ක් යූ සර්. හරි පුතේ. 7 වෙනි එකේ උත්තරේ කියලාම ගියා නම් තමයි හොඳ. කීයද ආවේ? 7 වෙනි එකේ උත්තරේ කීයද පුතේ උත්තරේ? ආවේ නැද්ද තාම?
හරි නේද දරුවනේ? කීයද ආවේ උත්තරේ පුතේ? සෙන්ටිමීටර් 106යි. සෙන්ටිමීටර 106යි. ඕ 106යි. ඔන්න එහෙනම් අපි බලමු. මෙතන පුතේ 15යි මෙයත් 15යි නේ. අනිවාර්යයෙන්ම. එතකොට අපි ලියනවා පරිමිතිය 15 ඔන්න මේ දෙක හරි. 4 කෑලියනවා 1යි 2යි 3යි 4යි. 4 4යි. ඊළඟට 6 එනවා 1යි 2යි 3යි 4යි. 6 4යි. ඊළඟට 15 2යි. 15 2යි. 15 2ක් 30යි. 16යි 24යි 30යි. 30යි 60යි 60යි මෙතන 40යි. 100යි නේද දුව? 100යි නේ. ආයි චෙක් කරමු. 15 2යි. ඒ දෙක හරි. 4 1යි 2යි 3යි 4යි. 4 4යි. ඒකත් හරි. 6 1යි 2යි 3යි 4යි. ඒකත් හරි. 15 2යි. හරිනේ ඔක්කොම ආවරණය වුණානේ. 15 2 30යි 4 4 16යි 24යි 30යි 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 60යි. උත්තරේ 100යි පුතේ. ඒව පහක් නෙමෙයිද? ඒව කොතනද පහක් එන්නේ? මෙතන 6යි මෙතන 6යි මෙතන 6යි මෙතන 6යි. පහක් එනවද? නෑ සර් හරි. excuse me. 15යි දෙකේව දෙකක් අරගෙනනේ. ඇයි මෙතන 15යි මෙතනත් 15යි. නේද 15 ගුණ කිරීම දෙක කියලා සර් තව දෙනක 15 ගුණ කිරීම දෙක. ඒ මෙතන 15නේ. මේ දෙන්නනේ. මේ දිග. මේ දෙන්නත් 15යි. එහෙමනේ දීලා තියෙන්නේ රූපේ. ඔන්න මම බලන්න ආයි. එතන මේ අපිට දීලා තියෙන රූපේ එහෙමයි පුතේ. ඔව් එතනත් නෑ මෙතන 15 නෙවෙයි දීලා තියෙන්නේ 5. හරි පුතේ. මම මේ ලියනකොට පොඩි වැරද්දක් පොඩි නෙවෙයි ඒක. මේ මෙතන මේ ගානේ මේක පුතේ 5යි පුතේ. අන්න ඒක පොඩ්ඩක් හදාගන්න. මෙයා 5යි මම මේ පොඩියට පෙවුනේ මට ඒක 5. මෙයා 15 වෙන්න බෑනේ කොහොමත් මෙයාට වඩා මේ දිග වැඩි වෙන්න බෑනේ. මෙයා 5යි. පුතාලා එතකොට මෙතන 5ව දෙකක් ගන්න ඕනේ. පහේව දෙක මම දුන්න තොරතුරු එතන වැරදි. පහේව දෙක. එතකොට 10යි. ඒ කියන්නේ උත්තරේ 90යි. මෙතන 40යි 70යි 80යි නේ. මෙතන 40යි 40යි 30යි 40යි 30යි 70යි 80යි. උත්තරේ 80 එන්නේ. 20ක් අඩු වෙන්න ඕන. හරිනේ. එතන මම 15 කියලා දාලා තිබුණේ. 15 කියලා දාලා තිබුණොත් උත්තරේ ඉතින් අර උත්තරේ තමයි 5 නම් මෙතන 10ක් අඩු වෙනවා අතන. අපි 20ක් වැඩිපුර ගත්තානේ. හරි එහෙමනම්. අපි දැන් පේපර් එකට යමු. මම මේ මෙතනට වෙනකන් හැදුවා ඔයගොල්ලොත් එක්ක. පුතාලට මෙන්න මේ අභ්‍යාසයේ මේ ගණන් ටික තමයි අපි හැදුවේ. මේ ගණන් ටික. මේ ටික හැදුවා මෙතනට වෙනකන් හැදුවා. ඉතුරු ගණන් ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් හදන්න ඕන. තව පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක සටහන් පොතේ කරන්න ඕන. මම ඔන්න පෙන්නන්නම්. කියන්න සටහන් පොතේ ක්‍රියාකාරකම කියලා. මේ ක්‍රියාකාරකම ඔයගොල්ලෝ පටන් ගන්න ඕන කරන්න.
මෙන්න මෙම සංයුක්ත රූප ගොඩනගා පරිමිතිය සෙවීම කියලා ලියන්න මේ විදිහට මාතෘකාව ඒ කියන්නේ එතන මම ඒක හදන විදිය ඔයගලන්ට පෙන්නන්නම්. Excuse me, sir. කියන්න දුව. Sir, මේ 7 වෙනි ගාන හදපු එක පොඩ්ඩක් දාන්න පුළුවන්ද sir? connection problem එකක් ඇවිල්ලා ලී වුණා. 7 වෙනි ගාන. හැබැයි වෙලා තියෙන්නේ මම මේක මකමකනේ හැදුවේ. මම මෙන්න මට පොඩ්ඩක් දෙන්න මම ආයි කියලා දෙන්නම් මේක පොඩ්ඩක් බලලා මම කියලා දෙන්නම්. හරි sir. හරි. ඔන්න බලන්න දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති. පුතාලා මේ ලියන්නේ ක්‍රියාකාරකම සටහන් පොතේ කරන්න ඕනේ මම කරන විදිහ ඔන්න පැහැදිලි කරලා දෙනවා. ක්‍රියාකාරකම සංයුක්ත තල රූප ගොඩනගා පරිමිතිය සෙවීම. සංයුක්ත තල රූප ගොඩනගා පරිමිතිය සෙවීම. එහි පරිමිතිය සෙවීම. සංයුක්ත තල රූප ගොඩනගා එහි පරිමිතිය සෙවීම. එතකොට කරන්නේ පුතා මෙහෙමයි. ඔයගොල්ලෝ ඝනකම් කාඩ්බෝඩ් කෑලි දෙකක් ගන්න ඕන. ඝනකම් කාඩ්බෝඩ් කෑලි දෙකක් අරගෙන මෙන්න මේ ආස්තර දෙක ඔයගොල්ලෝ කපලා වෙන් කරගන්න ඕන. ඝනකම් කාඩ්බෝඩ් නැත්නම් ඔයගොල්ලන්ට මෙහෙම කරන්නත් පුළුවන්. කාඩ්බෝඩ් කෑල් A4 වල ඒක ටිකක් වෙලා යන වැඩක්. කාඩ්බෝඩ් කෑලි දෙකක් ගමුකෝ අපි. කාඩ්බෝඩ් කෑලි දෙකක් අරගෙන පුතාලා මේ විදිහට මුලින්ම මෙහෙම ඔන්න එක කෑල්ලක් ගත්තා කියන්නකෝ. හරි. ඊට පස්සේ තව කෑල්ලක් ඔයගොල්ලෝ ගත්තා කියන්නකෝ මේ විදියට. ඒ ප්‍රමාණයෙන්ම ගමුකෝ. ඒ ප්‍රමාණයෙන්ම අපි ගන්නවා. ඒ ප්‍රමාණයෙන්ම මේ විදිහටම අපි ගන්නවා. හරිද? එතකොට මෙයාගේ මිනුම් වෙන්නේ 5යි. මෙතන සෙන්ටිමීටර් 5යි. මෙයා සෙන්ටිමීටර් 2යි. ඔය වගේ ඍජු කෝණාංශාකාර කැබලි දෙකක් කපා ගන්න ඝනකම්. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේක තිය හදනව තල රූප සංයුක්ත තල රූප. ඔන්න බලන්න මම එක අවස්ථාවක් හදනවා. සංයුක්ත තල රූපයක්. සංයුක්ත තල රූපයක්. අංක 1 ඔන්න බලන්න මේක තියෙනවා මේ විදිහට. මේක කොහොම අරන් ඇවිල්ලා මෙහෙම තියෙනවා. ඔන්න එකක් හදනවා. ඊට පස්සේ මේකත් අරන් ඇවිල්ලා කොහොම තියෙනවා. අපි පාට දෙකක් කරගත්තා නම් හොඳයි කියලා හිතනවා. ඒක බලන්න.
අන්න හරි. පුතාලට පේනව නේද? ඔන්න ඔහම තිබ්බා. දැන් පුතාලට තියෙන්නේ දැන් ඕගොල්ලෝ මෙහෙම තියලා රූපේ ඇඳ ගන්නවා. රූපේ අඳිනවා මේ මැද්දෙන් කඩ රේඛාව අඳිනවා. එතකොට මිනුම් සටහන් කර ගන්නවා. මේ මිනුම් සටහන් කර ගන්නවා අපි තල රූපේ. ඕගොල්ලෝ ඊට පස්සේ ඒක ඇඳලා පාට කරගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට A4 කඩදාසි වලින් කපලා අලවන්නත් පුළුවන්. ඕගොල්ලන්ට එහෙම කරන්නත් පුළුවන්. පාට දෙකක A4 කොළ අරගෙන මේ කෑලි කපලා මෙහෙම අලවන්න. එතකොට ඕගොල්ලන්ට මෙතන මිනුම එනවා. එතකොට කලර්ෆුල් වෙනවා වැඩි. මෙයා 5යි, මෙයා 5යි, මෙයා 2යි, මෙයා 2යි. එතකොට ඕගොල්ලෝ ඊට යටින් පරිමිතිය හෙව්වා යාගේ. නේ? ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ එයාගේ පරිමිතිය හොයන්න. කොහොමද පරිමිතිය හොයන්නේ? එතකොට මෙයාගේ පරිමිතිය හොයනවා. පරිමිතිය කියලා දාලානේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් 5යි 5යි නේ 5ව 2යි මෙතන 2යි දිග පළල එහෙම ගන්නත් පුළුවන් නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. 5ව කීයක් තියෙනවද? 5ව ඔක්කොම 1යි 2යි 3යි 4යි. නේ 2ව 2යි. ඒක උදේ 20යි 4යි. එතනම උත්තරේ ගත්ත සෙන්ටිමීටර් 24යි කියලා. ඔන්න අංක 1. පුතාලට පුළුවන් A4 කඩදාසි වලින් පාට දෙකක A4 කඩදාසි දෙකක් අරන් මේ වගේ කොටස් කපන්න සෙන්ටිමීටර් 5 2 කෑලි දෙකක් කපලා අලවල පරිමිතිය හොයන්න. ඒ වගේ අවස්ථා පුතේ අඩුම තරමේ 5ක්වත් හදන්නකෝ. අඩුම තරමේ 5ක්වත් හදලා තියන්න. කීයද? 5ක්වත් ඔබ සංයුක්ත තල රූප හදන්න. තව එකක් අපි ගත්තොත් දැන් මෙහෙම ගන්න පුළුවන් නේ. දැන් මෙයා මෙහෙම තීදී අපිට පුළුවන් නේද මෙයාව මෙහෙම කරකවලා අරගෙන මෙතනට ඔහොම ගෙනල්ලා තියන්න. ඕන්න ඔහොම. නේ? එතකොට මේ අවස්ථාවට අදාළ පරිමිතිය හොයනවා අපි. හැබැයි මෙහෙම වෙන්න බෑ. මෙහෙම ආවොත් ඒක සංයුක්ත තල රූපයක් වෙන්නේ නැහැ. ශීර්ෂයක් ඔස්සේ ආවෙන්න බෑ. පොඩ්ඩක් හරි ඔහොම එන්න ඕන. නේ පොඩ්ඩක් හරි අන්න එහෙම එන්න ඕන. එතකොට තමයි අපිට ගන්න පුළුවන්. එතකොට වටේ දිගවල ඔයගොල්ලෝ හොයන්න පුළුවන් වෙනවා. මෙහෙම තියන්න පුළුවන් නේද පුතේ? මෙහෙම තියන්න පුළුවන්. නේ? එතකොට මෙහෙම තියන්න පුළුවන්. නේ? අන්න එහෙම. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම තියන්නත් පුළුවන්. කොහොමද? ඔහොම අරගෙන අවස්ථා 10කට හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔන්න ඔහොම තියන්නත් පුළුවන් නේ. පැහැදිලිද? කෝ කතා කරන්න? ඔව් සර් පැහැදිලි. අන්නේ. ඔව් සර්. ලස්සට කලර්ෆුල්ව හදන්නේ නම් පොතේ සටහන් පොතේ කරන්නේ අවස්ථා 5ට වැඩි යන්න අපි 10ක් හදමුද? හා සර්. පුළුවන් තරම් හදන්නකෝ කැමති පරිදි. මම මෙච්චරක් කියලා කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් තරම් හදන්නකෝ. හරි මෙහෙම තියන්න පුළුවන්. නේ? මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම තියනවද පුතේ? එහෙම තියන්නේ නැහැ. මෙහෙම තියන්නේ නැහැ. ඒතකොට සංගීතය පාදයක් ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. පාදයක් ඔස්සේ ඔහොම. පාදයක් ඔස්සේ හරි. right. අපි යන්න ඉක්මනට පේපර් එක පැත්තට එනවා. අපි දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ කීවෙනි ප්‍රශ්න පත්‍රයේද කොයිහෙද මට පුංචි අදහසක් දෙන්න. දරුවනි සර් ඔව් සර් අර ක්‍රියාකාරකමේ ආස්තරේ එකම මිනුමද ගන්නෙ? එකම මිනුමද කිව්වේ ඔව් 5 2 ඒ වගේ කොටස් දෙකක්. හරි? 5 2 ඒ වගේ කොටස් දෙකක්. thank you sir. හරි. ඔව් පුතේ කියන්නේ. සර් අර ගිය සතියේ බැලුව පේපර් එක ඉරි ඔව්. ගහන ඔව්. ඒක අන්තිමටම ගත්ත ටියුට් එකක් තියෙනවනේ ඊට කලින් ගත්ත ටියුට් එකක් තියෙනවනේ. මට ප්‍රශ්න පත්‍රය කියන්න පොඩ්ඩක්. අපි සාකච්ඡා කරපු පේපර් එකේ ඔයගොල්ලන්ට කරේ මේක නේද?
කීයද පුතේ? මේක නේද? 2018 විශාඛා විද්‍යාලය. 2018 විශාඛා. හා. මේකද? ඔව් සර්. ගිය සතියේ මේක ඔව් නේද? සර්. මේ අපිට දැන් මෙන්න මෙතන ඉඳන්ද සාකච්ඡා කරන්න තියෙන්නේ 18 වෙනි ප්‍රශ්නේ ඉඳන්ද? 18 ඉඳන් නේද අපි සාකච්ඡා කරන්නේ? ඈ? කොටස පටන් ගන්න. 18 19 කතා කරෙත් නෑ නේද? ඒ දෙක හරියද? ආරෝහණ පරිපාටියට ලියන එකක් කරා. දෙවෙනි කොටස කතා කරන්න තියෙන්නේ. මේකනේ. හරිද පුතේ? සූදානම්? ඔව් සර්. එහෙනම් අපි බලමු. මතක් කරගෙන යමු. මට විනාඩියක් දෙන්න මෙතනට ගන්නකම්. ඔයගොල්ලෝ රතු පෑන ලං කරගන්න. ඔව්. ඒකේ කියනවා පුතා අපි දෙවෙනි කොටසට එන්නේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස රෝමී ඉලක්කම් අංක 1 16 24 36 ප්‍රථමක සාධක භාවිතෙන් කුඩා පොදු ගුණාකාරයේ සොයන්නලු. ප්‍රථමක සාධක භාවිතෙන් කුඩා පොදු ගුණාකාරයේ සොයන්නලු. ප්‍රථමක සාධක භාවිතේ. එතකොට පුතේ කුඩා පොදු ගුණාකාරකය අහන්නේ. ක්‍රම කිහිපයක් තියෙනවා. අපිට මේ තුන් දෙනාම අරගෙන බෙදන්න පුළුවන් මෙහෙම. දෙකෙන් බෙදනවා. මේ තුන් දෙනාම අරගෙන අපි බෙදනවා. දෙකේ. ඉවරක් 8යි. 12යි. 18යි. ආයි දෙකෙන් බෙදනවා. 4යි. 6යි. 9යි. ආයි අපි දෙකෙන් බෙදනවා. 2යි 3යි 9යි. දෙකෙන් බෙදනවා. 1යි 3යි 9යි. තුනෙන් බෙදනවා. 1යි 1යි 3යි. තුනෙන් බෙදනවා. 1යි 1යි 1යි. එතකොට පුතේ කුඩා පොදු ගුණාකාරකය වෙන්නේ 2 ගුණ 2 ගුණ 2 ගුණ 2 ගුණ 3 ගුණ 3 ඔන්න ඔහොම දෙකේවා. එතකොට එනවා දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16ව 3ක්. ඔව් සර්ක පුළුවන් නේද අඩුම සංඛ්‍යා දෙකක්වත් යොදාගෙන කරන්න. තුනම යොදන්නෙත් නැතුව පුළුවන් නේද? ඒ කිව්වේ දැන් 16 24 36 ඒ වලින් සර් කිව්වේ ඔක්කොම බෙදෙන්න ඕන කියලානේ. ඔයා කියන්නේ මෙතන ප්‍රථම සංඛ්‍යාවලින් බෙදනකොටද? එතකොට සර් දෙකක් බෙදෙන එකක් වුණත් ගන්න පුළුවන් නේද? ඔව් ඒ දැන් මම මේ හරියදී දැන් එහෙමනේ ආවේ මුලින්ම තුන් දෙනාම බෙදෙන ඒවායින් බෙදෙන එක නේද හොඳ? ඊළඟට දැන් තුන් දෙනාම බෙදෙන ඒවායින් ගත්තාම තුන් දෙනාම බෙදි යනවනේ නේ? එතකොට
අනිවාර්යෙන් ප්‍රථමක සංඛ්‍යා ගන්න යා වෙන මොනවත් නෙවෙයි ප්‍රථමක සංයුත සංඛ්‍යා නෙවෙයි. දැන් 2 3 5 7 11 13 මේගොල්ලෝ විතරයි ගන්න යා. එතකොට මේකේ උත්තරේ 144යි. හරිනේ? එතකොට මේ 144 කියන්නේ මොකක්ද ඇත්තටම මේ තුන් දෙනාගේ කුඩා පුදු ගුණාකාරය කියලා අදහස් කරන්නේ මොකක්ද? ඒ සංඛ්‍යා 16 24 36 යන සංඛ්‍යාවල ಗುಣ වෙන කුඩාම පොදු ගුණාකාරය. නෑ. ඒ කාවේ නෑ. එහෙම නෙවෙයි. 16 24 36 144 කියන්නේ කවුරුන්ද? කාටද පැහැදිලි කරන්න පුළුවන්? සදාසේ 24 36 බෙදෙන කුඩාම සමානව බෙදෙන කුඩාම සංඛ්‍යාව 16 නුයි 24 නුයි 36 නුයි ඉතිරි නැතිව බෙදෙන. ඒ තුන් දෙනාගෙන්ම ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව 144. මේ සංඛ්‍යා තුනෙන්ම පුතේ. මේ තුනෙන්ම ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි 144 කියන්නේ. තේරුණාද? අන්න එහෙම අදහස එන්නේ කුඩා පුදු ගුණාකාරය කියන්නේ. හරි. අපි රෝමිලා ක්‍රමාංක දෙකට එමු. කාට හරි ලියා ගන්න ඕන නම් ඉක්මනින් ලියන්න. රෝමිලා ක්‍රමාංක 2 භාග සංඛ්‍යාදී බලමු. භාග සුළු කිරීම. ඒක තියෙන්නේ මෙහෙම. හතරෙන් 3 එකතු කිරීම 2යි 6න් 1 අඩු කිරීම 9න් 5 ඔන්න කොහොමද අපි මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරගමු 4න් 3 එහෙමමයි එකතු කිරීම මට කියන්නකෝ මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරලා හිරුනි දුව කියන්න 2යි 6න් 1 කොහොමද එන්නේ හිරුනි කතා කරන්න සනුක කෝ කතා කරන්න කෝ පබෝධ කතා කරන්න කොහොමද මෙයා වෙන්නේ 2යි 6න් 1 මම කියන්න සර්. කියන්න පුතේ. ඕක 6 එහෙමම තියෙනවා. ඔව්. ඊට පස්සේ 6 දෙකෙන් ගුණ කරලා එක එකතු කරනවා. 6 වරක් 2 12යි 12ට එකක් එකතු කරාම 13යි. very good. 6න් 13යි. 6න් 13. අඩු කිරීම 9න් 5. ඔයා බොහොමම සම්බන්ධ වෙන්න. ඊළඟට දැන් මොකද කරන්න ඕනේ මම? පොදු හරයක් ගන්න ඕන නේද පුතේ? ඔව් සර්. අපි කොහොමද පොදු හරය හොයාගන්නේ? කුඩා පොදු ගුණාකාරය ගත්තා නම් හරි නේද පුතේ? ඔව් සර්. අපි කුඩා පොදු ගුණාකාරය ගමු. එතකොට අපිට ලේසිනේ. ඔව්. කොහොමද ගන්නෙ? මෙතන ඉන්නවා 4 6 9. ඉක්මනින් අපි බෙදමු. 2 2යි 3යි 9 එමම තිබ්බා. ඊට පස්සේ 3 2 එමම තිබ්බා 1යි 3යි. 2 1යි 1යි 3යි. 3 1යි 1යි 1යි. දෙවරක් 3 6යි 6 වරක් 2 12යි 12 වරක් 3 36යි. මෙතන ඉන්නේ පොදු හරය 36. 36ට 4 ඒවා 9යි. 9 වරක් 3 27යි. 36ට 6 ඒවා. 36ට 6 ඒවා 6යි. 13 ඒවා 6යි. 6 වරක් 3 18යි. 6 වරක් 78යි. 36ට 9 ඒවා 4යි. 4 වරක් 5 20යි. දැන් එනවා ලවය 27යි 78යි 78යි 20 78යි
8යි 7යි 15යි 7යි 2යි 9යි 10යි 105යි. යාගෙන් 20ක් අඩු කරා. මෙතන එනවා පුතේ එතකොට 85යි නේද පුතේ? 85 36න් බෙදන්න වෙනවා. 36ව 2ක් 72යි. දෙවරක්යි 12යි 72යි 5න් 2ක් 3යි 8න් 7ක් 1යි. ඔබේ උත්තරය 2යි 36න් 13. ආවද? ආවද පුතේ? 2යි 36න් 13. බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න, තේරෙන්නේ නැත්නම් අහන්න. යමු ඉස්සරහට. ඌටක් තියන්න සර්. ඉවර වුණාම කියන්න. ඉවරයි සර්. හරි. ඔන්න එහෙනම් ඊළඟ ගැටලුව තුන්වෙනි එක. තුන්වෙනි එක තියෙන්නේ දශම සුළු කිරීම. ඒකේ තියෙනවා රෝමිලකම් අංක 3 ගැටලුව 12.8යි 1.5 එකතු කිරීම දශම 3.9 අඩු කිරීම 2.0.05. අපි ඔන්න ගන්නවා 12.8.1.5 යට 0.39 එකතු කරනවා අපි. 5.5යි 9.1යි 0.10 එකක් ඉතුරු 8.3 11යි 12න් එකක් ඉතුරුයි 2.1යි 3යි 13.2.05යි. එයාගෙන් අඩු කරනවා 2.0.05ක් අපි අඩු කරනවා. 5න් 5ක් 0යි 0.0.0 2න් 0.0 13න් 2ක් 11යි. 13න් 2ක් 11යි. ඔබේ උත්තරය 12.2යි. මේ හදපු එක මකන්න එපා. කටු වැඩ නෙවෙයි. අවද උත්තරය ඔන්න ඔය විදිහට එන්නේ. සර් 12.2යි නෙමෙයි 11.2. 5යි 10යි 8.3 11යි 12යි එකක් ඉතුරුයි 13යි. එයාගෙන් අඩු වෙනවා 5යි 2යි. 13න් 2ක් 11යි පුතේ. 11.2යි. හරිනේ? 12 නෙවෙයි 11.2යි. හතරවෙනි ගානට එනවා. හරි නේද? කතා කරන්න ඕගොල්ලෝ. ප්‍රශ්නාංක 4 බෙදීමක් තියෙනවා. ඒ මොකද්ද? 65.03 බෙදන්නලු 7. අපි එනවා දීර්ඝ බෙදීමට. මේ විදිහට. අන්න බලන්න. 65.03 7න් බෙදනවා පුතේ. දුවල පුතාලා මට උදව් කරන්නකෝ. 65ට 7 ඒවා කීයද? 9යි. 9 වරක් 7 63යි. ඉතුරු 2යි. දශම තිත දැන් හරි කෙලින් තිබ්බහොම මේ බිඳුව ගත්තා. 20ට 7 ඒවා 2යි 14යි. ඉතුරු වෙනවා 6ක්.
දැන් 3 ගත්තා. 63ට 7 ඒවා 9. 9 වරක් 7 63. ඉතුරු නැහැ. ඔබේ උත්තරය 9.29. ආවද 9.29. අන්න එහෙමයි ඒ ටික දශම භාග විශ්ව සංඛ්‍යා සුළු කිරීම කුඩා පොදු ගුණාකාරය. ඒව තමයි පුතේ එතන ආවේ. මේ දෙවෙනි ගැටලුවට යමු. මකනවා අපි බලමු දෙවෙනි ගැටලුව. මෙන්න මෙහෙම ඒකට ලකුණු 16ක් නේද? නෑ පුතේ මේවා යන්නේ ලකුණු එන්නේ 10 ගානේ. මේ පේපර් එකේ ලකුණු 10 ගානේ මම ලකුණු දැම්මේ නෑ ඉතින් හරි. ලකුණු 10 ගානේ පුතේ මේක ආකෘතිය පොඩ වෙනස්. 10 ඒවා 6ක් නෙන්නේ. 10 ප්‍රශ්න 6ක් කරන්න තියෙනවා. තේරුණා? හා සර්. අපේ ඕගොල්ලන්ගේ ආකෘතිය 11යි 16යි 11යි 4යි. හරි අපි බලමු. සිසුවෙකු සෙන්ටිමීටර් 5කින් මීටර් 10ක් දැක්වෙන පරිමාණයට රූපයක් ඇඳ තිබුණි. එහි පරිමාණය දක්වන්න. ඊට පරිමාණයට අනුව සැබෑ දිග මීටර් 76ක් දැක්වීමට පරිමාණ රූපය ඇඳිය යුතු දිග කොපමණද? 1/500 පරිමාණයට ගෙන පහත රූපේ පරිමාණ රූපය අඳින්නලු. පරිමාණ රූපයක් අඳින්නක් තියෙනවා. අපි බලමුකෝ එහෙනම් වැඩේ. මම පොඩ්ඩක් මෙතනට ගන්න වෙනවා ස්ක්‍රීන් එකක්. මම ඒක පොඩ්ඩක් ගන්න විනාඩියක් දෙන්න. පරිමාණ රූපය අඳින්න එපා. හරිනේ. ඔයාලට පැහැදිලි පේනවද ස්ක්‍රීන් එක ෂෙයා වෙලා? අපි යමු පළවෙනි ප්‍රශ්නේ. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. සිසුවෙක් සෙන්ටිමීටර් 5කින් මීටර් 10ක් දක්වන පරිමාණයට සෙන්ටිමීටර් 5කින් මීටර් 10ක් දැක්වෙන පරිමාණයට පරිමාණ රූපය අඳින පරිමාණය දක්වන්නලු. ඒ කියන්නේ අනුපාතයක් විදියට. 1/2. ඔව් සෙන්ටිමීටර් 5ක් 1/200. ඔව් සෙන්ටිමීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් 1කින් කොච්චරක්ද එතකොට? 10න් 1/200. අන්න හරි. එතකොට මීටර් 2ක් කියන්නේ සෙන්ටිමීටර් 200ක්. 200. 1/200 පුතේ ඔබේ උත්තරේ. ඒකට හරියට දාන්න. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඉහත පරිමාණයට අනුව සැබෑ දිග මීටර් 76ක් අඳින්න ඕන පරිමාණ දිග. එතකොට අපි දන්නවා මීටර් 2ක් පෙන්වන්නේ සෙන්ටිමීටර් 1කින්. මීටර් 76ක් කීයකින්ද? අපිට පේනවා මෙතන 76 දෙක වෙන්න 76 අපි දෙකෙන් බෙදනවා කොච්චර ගුණයක්ද කියලා බලන්න. 2 වරක් 3 6යි 38 ගුණයක් නේද? 38න් ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තත් ගුණ කරනවා පුතේ 38න්. දෙක 38න් ගුණ කරාම 76යි නම් එක 38න් ගුණ කරනවා. එතකොට ඔබේ උත්තරේ එන්නේ පොඩක් ආයේ කියලා දෙන්නකෝ. ඔව් කියන්න. දැන් පුතේ මීටර් 2ක් පෙන්වන්නේ සෙන්ටිමීටර් 1කින්නේ. මීටර් 76ක් පෙන්වන්න ඕනේ කොච්චරකින්ද කියලානේ අහන්නේ. එතකොට 76 දෙක 76 වෙන්න කීයකින් ගුණ වෙන්න ඕනද? 76 දෙකෙන් බෙදවහම. ඒක තමයි ගත්තේ මේ. කීයද එතකොට? 38 ගුණයක් නේද? 76 දෙකෙන් බෙදුවාම 37යි.
38 ගුණයක්. එතන මෙතන 38 ගුණයක් මේ. එහෙනම් මේකත් 38 ගුණයකින් වැඩි වෙන්න එපා. එතකොට කීයද එහෙනම් පෙන්වන්න ඕනේ සෙන්ටිමීටර් 36යි. 8යි. 36යි. 38යි. ඔව් 38යි. 8යි. ඔව්. තේරුණාද දැන්? ඔව් සර්. අන්න එහෙමයි ලේසි. දැන් අපි පරිමාණ රූපය අඳින්න හදන්නේ. අපිට දීලා තියෙන එකේ දල සටහන පොඩ්ඩක් ඉස්සලා ඇඳගමු. දල සටහන දීලා තියෙනවා මෙහෙම. ඔන්න ඔහොම. එතකොට මේකේ මෙතන මීටර් 15යි. මීටර් 20යි. මීටර් 5යි. මීටර් 15යි. මීටර් 10යි. මීටර් 5යි. පරිමාණය අපිට දෙන්නේ 1/500. 1/500 කියන්නේ 1 සෙන්ටිමීටරයකින් මීටර් 5යි. මේ දල සටහන. අපිට අග්ගල මේකෙම දාගමු. 5ක් නම් මෙයා සෙන්ටිමීටර් 1යි නේද පුතේ? 10ක් නම් 2යි. 15ක් නම් 3යි. 20ක් නම් 4යි. අනිත් ඒවා ඉතින් ලියන්න ඕනේ නැහැ. වැඩි පටන් ගමු. පරිමාණ රූපය අඳින්න හදන්න. අපි මුලින්ම අපිට ඕනේ සෙන්ටිමීටර් 5ක් නේද? 5 නෙවෙයි 1යිනේ සෙන්ටිමීටර් 1යි අපිට ඕනේ. එහෙනම් මෙහෙම ගත්තා. හරියටම සෙන්ටිමීටර් 1ක් ගත්තා. ඉංචි රූපයෙන් එන්නේ පුතේ. සෙන්ටිමීටර් 1ක්. ඊට පස්සේ සෙන්ටිමීටර් 3ක් ඕන. විහිද චතුරස්‍රය. සෙන්ටිමීටර් මෙතන 3යි මෙතන 2ක් ගන්නනේ ඕනේ. ඒක නිකන් ලම්බක ඇඳලා ගමු ඉස්සෙල්ලාම. එක තනිනකොට හැබැයි ලම්බක බව බලන්න ඕනම. හරි. දැන් අපි දිග ගමු. එක කොටුවකින් ඕකේ පෙන්වන්නේ සෙන්ටිමීටර් 1යි නේද? නෑ මේක එකයි. ඔයගොල්ලෝ එක කොටුවකින් එහෙම පෙන්නන්නේ නෑ. ඊට වඩා වැඩි. ඔව්. මේ හැම එකදීම ඔයගොල්ලෝ විහිද චතුරස්‍රය යොදාගෙන තමයි මේ ඍජුකෝණී බව බලන්න ඕනේ. හැම තිස්සෙම ඍජුකෝණී බව බලන්න ඕනේ හරියට. ඊළඟට මෙතන 4ක්.
ඔන්න. පරිමාණ රූපය පරිමාණය අපි පෙන්නනවා කීයද 1 අණු 500 ඔන්නම එන්න ඕන පුතේ. පැහැදිලිද බලන්න ඔයගොල්ලන්ගේ උත්තර හරිද කියලා. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න. හරිද පුතේ? අපි යමු ඉස්සරහට. අපි තව ඉස්සරහට යමු. ඔන්න පුතේ අපි එනවා ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුවට එන්න හදන්නේ ප්‍රශ්නාංක 3. පුතාලට පේනවද ප්‍රශ්නාංක 3? දරුවනි අපි ප්‍රශ්නාංක 3ට එන්න හදයි. තුන්වෙනි ප්‍රශ්නේත් හදලා අපි පන්තිය නවත්තමු. ඔන්න බලන්න ප්‍රශ්නාංක 3 මෙන්න මෙහෙම කියනවා. පෑනක මිල පොතක මිලේ දෙගුණයට වඩා රුපියල් 30ක් අඩුයි. පොතක මිල රුපියල් x ලෙසගෙන පෑනක මිල සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්නලු. අපි කරගෙන යමු. එතකොට මෙන්න මෙහෙම
පෑනක මිල අපි තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලකම් අංක 1 පෑනක මිල පොතක මිලේ දෙගුණයට වඩා රුපියල් 30කින් අඩුයි. පොතක මිල රුපියල් x. පෑනක මිල අහන්නේ එනම් පෑනක මිල සඳහා VG ප්‍රකාශනය. පොතක මිලේ දෙගුණයට වඩා 30ක් අඩුයි. පොත දැන් මේක අපි වචනෙන් ලිව්වොත් පෑනක මිල පොතක මිල තියෙනවනේ. පොතක මිල ගුණ කිරීම දෙගුණය ඊට වඩා 30ක් අඩුයි. එහෙනම් කීයද එන්නේ? පොතක මිලේ දෙගුණයට වඩා 2x අඩු කිරීම 30. පෑනක මිල රුපියල් 20යි නම් ඉහත ප්‍රකාශනය ඇසුරින් සමීකරණයක් ගොඩනගන්නට. ඔව් දෙවෙනි එක. එතකොට එනවා 2x අඩු කිරීම 30 සමාන කරනවා 20ට. එතකොට පුතා 2x අඩු කිරීම 30 සමානයි 20යි කියන්නේ දෙපැත්තටම අපි 30ක් එකතු කරනවා. 30 ඉවත් වෙනවා. 2x 50යි. ඊට පස්සේ පුතේ අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. 50ක් දෙකෙන් බෙදනවා. දෙකට දෙක බෙදෙනවා. x සමානයි 25යි. ඒ කියන්නේ අන්න අපි දිනනවා අපෙන් අහන්නේ මොකද්ද? ඇසුරින් සමීකරණය ගොඩනගන්න ඊට සමීකරණය පොතක මිල සොයන්න. පෑනක මිල පොතක මිලේ දෙගුණයට වඩා රුපියල් 30ක් අඩුයි. ඔව් අහන්නේ පොතක මිල නිසා පොතක මිල රුපියල් 25යි පුතේ. පොතේ මිල රුපියල් 25යි. ඔන්න ඔහොමයි. ඒ ටික ඉන්නේ එහෙමයි. ඊළඟට අපිට දීලා තියෙනවා ඍජු කෝණ සමචතුරස්‍රය. රූප සටහන මෙහෙම. ඊළඟ පිටුවට යනවා. අපිට දීලා තියෙනවා මේ විදියට සමචතුරස්‍රය. ඒකේ මේ විකර්ණය ඇඳලා තියෙනවා. එතකොට මේකේ ටික සමානයි. A B C D මෙම සමීකරණය විසඳා පොතක ABCD පැත්තක දිග L කියලා දීලා තියෙනවා. මේ අපි කතා කරන්නේ 4 වෙනි ප්‍රශ්නේ. ඒ කොටස රෝමිලකම්. එහි වර්ගඵලයේ ඒ සඳහා ඉලසුරින් සූත්‍රයක් ගොඩනගන්න. ඔහුදී වර්ගඵලය අපි දන්නවා වර්ගඵලය එන්නේ සමචතුරාශ්‍රයක පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. එතකොට එන්නේ L ගුණ කිරීම L. ඒ කියන්නේ L ගේ දෙවෙනි බලය තමයි වර්ගඵලය වෙන්නේ. ඔන්න. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය S නම් A හි ලබාගත් සූත්‍රය ඇසුරින් S සඳහා සූත්‍රයක් ගොඩනගන්න. BCD මේ මෙයාගේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට කියනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය S ලු. එහෙනම් S සඳහා සූත්‍රයක් ගන්නලු. S සමානයි එතකොට පුතේ මේ වර්ගඵලයේ භාගයයි L වර්ගයේ බෙදීම 2. ඔන්න S සඳහා සූත්‍රය. මේ විකර්ණයේ වර්ගඵලයේ සමානව බෙදෙනවා. L 6යි නම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නලු. L සමානයි 6 සෙන්ටිමීටර. එමනම් අපි ගන්නවා S සමානයි 6 දෙවෙනි බලය බෙදීම 2. 6 ගුණ 6 බෙදීම 2. පුතාලට පේනවා මේක සුළු වෙනවා. 2ට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. උත්තරේ පුතේ 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර. එම නිසා අපි කියනවා BCD ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 18යි. අන්න එහෙමයි. පැහැදිලිද? ඔයගලන්ට තාවද උත්තර තෙසාන් මේ විදිහට එන්න ඕන. හරි.
ඒ අපි සාකච්ඡා කරේ තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට අපි අද දවස් තුල පුතේ ඔයගලගේ 7 ශ්‍රේණියේ දෙවෙනි පාඩම පරිමිතිය සම්බන්ධව කතා කරලා ඔබට පැවරුමක් පැවරුවා අභ්‍යාස තියෙනවා අවශ්‍ය කාරණා කතා කරලා අපි සංයුක්ත තල රූපවල පරිමිතිය කතා කරේ ඊපස්සේ 2018 විශාඛ පේපර් එකේ වාර විභාගයේ සූදානමක් ලෙස අපි ප්‍රශ්න දෙකක් නේ තුනක් සාකච්ඡා කරා දෙවෙනි කොටසේ අපිට ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ දැන් තමයි කතා කරන්න තියෙන්නේ එදා අතපසු මම අපි එදා කරගන්න බැරි වෙච්ච පන්තියේ තමයි පුතේ අද දැම්මේ ආයෙ ඔයගලම අපි මුණ ගැහෙනවා ලබන සිකුරාදා නිවාඩු කාලයේදී මම කොහොමද ඔයගලම වැඩිපුර මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙයි ඒ හින්දා වැඩ කටයුතු ටික හරියට කරගෙන යන්න පරිස්සමින් ඉන්න සෞඛ්‍ය ආරක්ෂිතව පුළුවන් තරම් තමන්ගේ ආරක්ෂාව සලස ගන්න බලන්න දරුවනි මේ යන තත්ත්වයට එක්ක පුළුවන් තරම් පරිස්සමින් ඉන්න ඕන. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් නිරෝගීමත් දවසක් කියලා. Have a nice day, sir. Thank you. Good morning, sir.